නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද මම කල්පනා කළා විශ්වය පිළිබඳ බුදුදහමේ ඉගැන්වීම සම්බන්ධව කෙටි දේශනයක් පවත්වන්නට. වසර දහස් ගණනක ඉඳලා මේ දක්වාම මානව වර්ගයට තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ විශ්වය කියන්නේ කුමක්ද කියලා. ඒක විශාලත්වය කොච්චරද? මානව වර්ගය සිටින්නේ මේ පෘථිවි ලෝකයේ පමණක්ද? වැනි විශ්වාස, ඒ වගේම විශ්වයේ පැවැත්ම පිළිබඳ තිබෙන ප්‍රශ්න මානව වර්ගයට දීර්ඝ කාලයක් සිට පැවතින ප්‍රශ්නයක්. මේකට උත්තර හොයන්න ගිහිල්ලා විවිධ අන්තවල විවිධ විශ්වාසවල පැටලිච්ච අයත් හරියට ඉන්නවා. අද විතරක් නෙවෙයි, බුද්ධ කාලයේත් හිටියා. සමහර අය තමන්ගේ දැනුම් මට්ටමේ මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහිල්ලා තමන්ට අවබෝධයක් නැති අදහස් මතවාද ඉදිරිපත් කරපු අවස්ථා දකින්න ලැබෙනවා. විද්‍යාඥයින් පවා මේ දේවල් සම්බන්ධව විවිධ අදහස් ඉදිරිපත් කළ තිබුණාට ඒ හැම අදහසක්ම සත්‍යද නිවැරදිද කියන සිතුවිල්ල සැකය සාමාන්‍ය මිනිසුන් අතර පවතින දෙයක්. මොකද මේ විශ්වය කියන එක, ඒ මතය එහෙම නැත්නම් විශ්වය කියලා කියන්නේ මොකක්ද කියන එක හරියටම හොයාගන්න, හරියටම මෙන්න මේ විදියයි කියලා පෙන්눔 කරලා දෙන්න උපකරණයක් අද වෙනකන් නිර්මාණය කරලා හොයාගෙන නැති නිසා. වර්තමානයේ වන විට විද්‍යාඥයෝ පිළිගන්නේ විශ්වය කියලා කියන්නේ හැකිලෙන, දිගෑරෙන, එහෙම නැත්නම් සංකෝචනය වන, ප්‍රසාරණය වන මට්ටමේ තිබෙන දෙයක් හැටියට. අද මගේ මේ උත්සාහය වෙන්නේ මේ විශ්වය පිළිබඳ බුදුදහමේ මොන වගේ අදහසක්ද තියෙන්නේ, ඒ වගේම ඒක කොතරම් දුරට සත්‍යද කියන එක, නැත්නම් ඇත්ත මට්ටමේ පවතින පිළිගත හැක්කක්ද කියන එක සම්බන්ධව යම් කිසි කරුණු කාරණා කීපයක් පැහැදිලි කරන්නට. විශ්වය හා ලෝකය පිළිබඳ බුදුදහමේ අදහස් දැක්වෙන සූත්‍ර කීපයක් තිබෙනවා. ඒ එක සූත්‍රයක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය. ඔබ අහලා ඇති. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ, නැත්නම් පැහැදිලි කරන්නට උත්සාහ ගන්නේ මිනිසාගේ රාග, ද්වේෂ, මෝහ, ක්ලේශ ආදී ධර්මයන් මදින් මද විකාශනය වෙච්ච ආකාරය. ඒත් විකාශනය වෙච්ච ආකාරය පෙන්වන්න උන්වහන්සේ තාමත් ඈත අතීතයට ගිහින් තමයි මේ සූත්‍රය ආරම්භ කරන්නේ. ඒ කියන්නේ මානව වර්ගයාගේ ආරම්භයේ ඉඳලම තමයි උන්වහන්සේ මේ සූත්‍රය ආරම්භ කරන්නේ. මේකට හේතුව වන්නේ වාසෙට්ට සහ භාරද්වාජ කියලා බ්‍රාහ්මණවරු දෙදෙනෙක්, බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා දෙන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක පොඩි සාකච්ඡාවක් කරනවා. මේ සාකච්ඡාවේදී කුලය පිළිබඳ කතා බහක් තමයි ඇති වෙන්නේ. එහිදී තමන් වහන්සේගේ පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ මානව වර්ගයා ලෝකයට බිහි වුණු අවස්ථාවේ ඉඳලා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකය විනාශ වන හා නැවත සකස් වන කාලයන් පිළිබඳ. බුදුරජාණන් වහන්සේ මේ විනාශ වන යුගය හඳුන්වන්නේ සංවට්ටමාන කියලා. මේ සංවට්ටමාන කාලයේදී ලෝකය උණුසුමෙන් දැවිලා විනාශයට පත් වෙලා සම්පූර්ණයෙන්ම අලු දූවිලි බවට පත් වෙන බව උන්වහන්සේ පෙන්වුම් කර දෙනවා. මේ தත්ත්වය පිළිබඳ, ඒ කියන්නේ ලෝකයේ විනාශය පිළිබඳ උගන්වන තවත් දේශනාවක් තිබෙනවා. ඒකත් පින්නතුන් අහලා ඇති, සත්ත්‍ය සූර්ය උද්ගමන කියන සූත්‍රය. එහිදී ලෝක විනාශයේදී ක්‍රමක්‍රමයෙන් හිරු 7ක් පායලා අවසානයේ මේ මහා සමුද්‍රයේ පවා වතුර බිඳුවක්වත් ඉතුරු නොවන ආකාරයට
ගිනිගෙන පුපුරලා විනාශ වෙන ආකාරය ඒ සත්ත්ව සූර්ය උද්ගමන සූත්‍රයේදී උන්වහන්සේ පෙන්වුම් කළ දෙනවා. නමුත් මෙහිදී වැදගත් වෙන කාරණය තමයි උන්වහන්සේම ප්‍රකාශ කරනවා, දේශනා කරනවා මම මේ කියන දේ කවුද පිළිගන්නේ? මේක පිළිගන්න අඩුම ගණනේ සෝවාන් ඵලයටවත් පැමිණලා තිබෙන්නට ඕන. මොකද සෝවාන් ඵලයේ තමයි විචිකිච්ඡාව නැති වෙන්නේ. මගේ ධර්මය දකින්නේ සෝවාන් මාර්ගයට පැමිණියා. ඉතින් ඒ தත්ත්වයටවත් පැමිණි කෙනෙකුට තමයි මම මේ කියන කාරණේ පිළිගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අර අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට අර ලෝකේ විනාශ වුණායින් පස්සේ නැවත මදින් මද සකස් වෙන්නට පටන් ගන්නවා. මේ සකස් වෙන කාලයේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ බුදුන් වහන්සේගෙන් වචනයෙන්ම විවට්ටමාන කියලා. පෘථිවිය සම්පූර්ණයෙන්ම නිර්මාණය වුණාට පස්සේ ආභස්සර බ්‍රහ්ම ලෝකේ කාලයක් වාසය කරපු ජීවීන් නැවතත් මේ මනුස්ස ලෝකයට එනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකය කියන්නේ බුදු දේශනාවේ සඳහන් වෙන අපි මැල්ල උප්පත්තිය ලබන ස්ථාන 31ක් සඳහන් වෙනවා. එයින් ඉහළ ලෝක 26න් එකක් තමයි බ්‍රහ්ම ලෝකයක් තමයි ආභස්සර බ්‍රහ්ම ලෝකය. ඉතින් මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ අය ආභස්සර බ්‍රහ්ම ලෝකය ගැන කියනකොට අපි අහලා තියෙනවනේ දේවා ආභස්සරා යතා කියලා ප්‍රීතිය භුක්ති විඳින ඒ බ්‍රහ්මයන් මේ ලෝකයට එනවා. මනුස්ස ලෝකයට ඇවිල්ලා මුල් කාලේ ඊ타ත්ම සියුම් ශරීර ඇතිව ඇහැට පේන්නේ නැති සියුම් ශරීර ඇතිව පෘථුවිය මත නිර්මාණය වූ යම් යම් රසයන් අනුභව කරමින් මදින් මද පෘථුවිය තුල ටිකෙන් ටික පෘථුවිය තුල ගොරෝසු පරිසරයට පුහුණු වෙන්නට නැත්නම් පුරුදු වෙන්නට උත්සාහ කරන ආකාරය මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරනවා. මේ සූත්‍රවල සඳහන් දේවල් බැලුමට කෙනෙකුට අත්දැකීමට ගෝචර වෙන්නේ නැති නිසා කෙනෙකුට එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ විමතියක් ඇති වෙන්න පුළුවන්. ඒ බුදුදහම වර්තමානය විශ්වය පිළිබඳ වර්තමාන විශ්වය පිළිබඳ එක්රස්ව ඇති දැනුම සංසන්දනය කරනකොට විද්‍යා විෂය පිළිබඳ අපිට යමක් කියන්නට. ඒ කියන්නේ නවීන විද්‍යාව පවතින්නේ මේ ප්‍රශ්න පිළිබඳ යමක් කියන්නට තරම් සුදුසු තත්වයක නෙවෙයි. මොකද තාමත් ලදරු අවදියේ තමයි නවීන විද්‍යාව පවතින්නේ කියන එක කියන්නට. හේතු බුදුරජාණන් වහන්සේ සම්බුද්ධච්ච ඥාණයෙන් බලලා මේ ලෝකයේ පිළිබඳ විශ්වයේ පැවැත්ම හා ඒ ස්වභාවය පිළිබඳ දේශනා කරපු දේවල් නවීන විද්‍යාව යටතේ සොයාගන්න ඊට වසර 1000කට පමණ පස්සේ. උදාහරණයක් වශයෙන් ගත්තම ලෝකයේ ගෝලාකාර බව දේශනා කරන්නේ ගැලීලියෝ. නැත්නම් ලෝකයේ ගෝලාකාර බව පෙන්눔 කරන්නේ ගැලීලියෝ. ඉතින් ගැලීලියෝ මේ බව පෙන්눔 කරනකොට ඒක විද්‍යාත්මක මතයක් බව අද ලෝකයෙන් පිළිගන්නවා. අපිත් අහලා තියෙනවා. එහෙත් උට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ලෝකීය ගෝලාකාර බව සඳහිරු දෙදෙනාගේ ගමන් කිරීම මේ ආදී බොහෝ කරුණු ඇතුළත් තිබෙනවා. එහෙත් ඒ සියල්ල දේශනා කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ භෞතික පරීක්ෂණයකින් නොවේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ඥාණයෙන් දැකලා අවබෝධ කර ගැනීම. මෙතරම් කාලයක් ඉස්සෙල්ලා සම්බුද්ධ ඥාණයට පසු කාලීනව සොයාගත් බොහෝ තොරතුරු වෙනුණා නම් උන්වහන්සේ දැකලා තිබෙන විශ්වයේ ප්‍රමාණය කොච්චරද කියන එක අපට හිතා ගන්න පුළුවන්. ඒක තමයි මම සඳහන් කරන්නට යෙදුනේ විශ්වයේ පිළිබඳ බුදුදහම හා නවීන විද්‍යාවේ මතය සංසන්දනය කරනකොට විද්‍යාව ඉතාමත්ම ලදරු අවදී සිටින්නේ කියන එක. කොහොම මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ මානව වංශ කතාව මදින් මද පරිණාමයට පත් වීම
විනාශභාවයට පත්වීම, ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවයන් පහළ වීම ගැන ඒ අය රාගාදී සිතුවිලි, ඒ අය අතර රාගාදී සිතුවිලි ටිකෙන් ටික පරිවර්තනය වීම, ඒ හරහා අනිකුත් ගැටලු ඇතිවීම ආදී බොහෝ කරුණු පැහැදිලි කර දෙනවා. බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් විශ්වයේ ලෝකයේ පිළිබඳව කතා කරන්න කැමති වෙච්ච දේශකයන්න් වහන්සේ කෙනෙක් නොවේ. උන්වහන්සේ කවදාත් විශ්වයේ පිළිබඳ දේශනා කරන්න කැමති උනේම නැහැ. මේ සම්බන්ධයෙන් වැඩි පිළ කරුණු ටිකක් දැනගන්නට ඕන නම් අපිට පුළුවන් මජ්ක්‍ධිම නිකායේ චූල මාළුන්ක්‍ය සූත්‍රයේ මාළුන්ක පුත්‍ර භික්ෂුවට ඇතිවෙච්ච සැක සංකා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කරපු දේශනා. මාළුන්ක පුත්‍ර කියන භික්ෂුව භාවනාවෙන් නැගී හිටියම යම් කිසි වික්ෂිප්ත බවක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගෙන් මේක විමසන්න ඕනේ කියලා කල්පනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ. මට මේ ප්‍රශ්න වලට උන්වහන්සේ උත්තර දෙන්න ඕන. උන්වහන්සේ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියනවා. උන්වහන්සේ මේ ප්‍රශ්න දන්නවනම් මට මේවා කියලා දෙන්න ඕන. ඉතින් මේවට උන්වහන්සේ උත්තර දෙන්නේ නැත්නම් උන්වහන්සේ ළඟ බඹසර හැසිරීමෙන් ඇති පළක් නැහැ. මම සිවුරු වැරලා යනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්න 10 තමයි පළවෙනි ප්‍රශ්නය හා දෙවෙනි ප්‍රශ්නය ලෝකය శాశ్వතද නැත්නම් ලෝකය අශාශ්වතද? ඒ කියන්නේ ලෝකය සදාකාලිකද නැත්නම් සදාකාලික නැද්ද? ඊළඟට තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නය මේ විශ්වයේ කෙලවරක් තියෙනවද නැත්නම් මේ විශ්වයේ කෙලවරක් නැද්ද? ඊළඟට පස්වෙනි හයවෙනි ප්‍රශ්නය ජීවයත් ශරීරයත් එකක්ද නැත්නම් ජීවය වෙන එකක්ද ශරීරය වෙන එකක්ද? ඊළඟට හත්වෙනි අටවෙනි ප්‍රශ්නය තථාගතයන් වහන්සේ මරණයෙන් පසු පැවැත්මක් තියෙනවද නැත්නම් තථාගතයන් වහන්සේගේ මරණයෙන් පස්සේ පැවැත්මක් නැද්ද? මේ ආදි වශයෙන් ඊළඟට 9 10 ප්‍රශ්න දෙක තථාගතයන් වහන්සේ මරණයෙන් පසු නොපවතින්නේත් වේද නැතහොත් පවතින්නේත් නොපවතින්නේත් වේද? එතකොට මේ ප්‍රශ්න 10යි. ඉතින් මාළුන්ක පුත්තු භික්ෂුව බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ ප්‍රශ්න 10 ඉදිරිපත් කළා. ඔබ වහන්සේ මට මේ ප්‍රශ්න තෝරනලා දෙන්නේ නැත්තම් ඔබ වහන්සේ ළඟ බඹසර විසීමෙන් පළක් නැහැ. ඒක නිසා මම සිවුර අත්හැරලා යනවා කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුන් වහන්සේ මාළුන්ක පුත්තුට දුන්න පිළිතුර අනවශ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු හොයමින් කාලය කාදමන අද සමාජයේ සිටින බොහෝ දෙනාට වැදගත් උපදේශයක් කියන එක කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ක පුත්ත මම ඔබට කවදාවත් කිව්වද එන්න මම ළඟ බඹසර හැසිරෙන්න මම මේ ඉහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නම් කියලා. මාළුන්ක පුත්ත උත්තර දෙනවා නැත්ත ස්වාමී. දැනුත් මම ඔබට එහෙම කියන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් ඉහත ප්‍රශ්න පිළිබඳව තථාගතයන් වහන්සේ මට උත්තර සපයන්නේ නැත්නම් මම උන්වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නේ නැහැ කියලා එහෙම තැනත්තා මෙම ප්‍රශ්න වලට උත්තර නොලබාම කලුරිය කරනවා. ඒ වගේම උන්වහන්සේ හොඳ උදාහරණයකින් මේ බව පැහැදිලි කරලා දෙනවා. එක්තරා පුජ්‍යලයක විසපවන ලද ඊතලයකින් විදින ලද්දේ ඔහුගේ මිතුරන් විසින් ඔහු වෛද්‍යවරයෙක් ගාවට එක් යනවා මේ ඊතලය අයින් කරන්න විදපු. ඉතින් වෛද්‍යවරයා ගාවට ගියාම ඒ ඊතලයේ වැදිච්ච පුජ්‍යලයා කියනවා මම මේ ඊතලය අයින් කරන්න ඉඩ දෙන්නේ මට දැනගන්නට ඕන මේ ඊතලයේ විද්දේ ශාස්ත්‍රීයද බ්‍රාහ්මණයේද වෛශ්‍යයේද ශුද්‍රයේද ඒ වගේම මේ සඳහා යොදාගත්ත දේවල් මොනවද කියන එක දැනුවත් කරනකම් මම මේ ඊතලය අදින්න දෙන්නේ නැහැ. අන්තිමට මොකද වෙන්නේ? ඒ ඊතලයේ විස වලින් ඒ පුද්ගලයා මරණයටපත් වෙනවා.
ඉතින් මෙන්න මේක හොඳ දෙයක්. මෙම අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර නොදුනොත් ඒවා දැන ගැනීම අනවශ්‍ය කියන එක. බුදුන් වහන්සේ අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර නොදුන්නේ ඒවා දැනගන්න අනවශ්‍යයි කියලා ප්‍රකාශ කළේ මෙන්න මේ නිසයි. උන්වහන්සේ දේශනා කරන්නේ ඒවා දැන ගැනීම නිර්වාණ මාර්ගයට අවශ්‍ය වෙන්නේ නැති නිසා. කියන්නේ නිර්වාණ මාර්ගයට අවශ්‍ය දේ පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ දේශනා නොකළේ ඒවා ගැන දැන ගැනීම, ලෝකයේ ආරම්භය අවසානය ගැන දැන ගැනීම නිර්වාණ මාර්ගයට අවශ්‍ය නොවන නිසා. ඒ වගේම කලින් විස්තර කරපු අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකේ ආරම්භය විකාශනය පිළිබඳ පැහැදිලි කරනවා. කුලය සහ කුල භේදය පිළිබඳ විග්‍රහ කරනකොට එහි ආරම්භය හා පදනම පිළිබඳ පැහැදිලි කිරීම යසන ශ්‍රාවකයාගේ අවබෝධයට හොඳ රුකුලක් වන නිසයි උන්වහන්සේ ඒ සම්බන්ධව දේශනා කළේ. එසේ නොවන්නට මේ විශ්වය පිළිබඳ, ලෝකයේ පිළිබඳ, නැත්නම් විශ්වය ඇතිවීම නැතිවීම පිළිබඳ කතා කිරීම අරමුණු කොටගෙන සිද්ධ කරන ලද දේශනාවක් නොවේ. මිනිසුන්ගේ පැවැත්ම, රාග දේශ ආදී විකාශනය, කුල භේදය වැනි දේවල් ඒව පැහැදිලි කර ගන්නට ගත් උත්සාහයක් තමයි මේ අග්ගඤ්ඤ සූත්‍රය. එනිසා මේ ඇතුළත් දෙමළ කරුණු උන්වහන්සේ කරන දේශනාව ඊ타ත්ම අදාළ වන කරුණු ප්‍රමණක් වෙන්නට පුළුවන් එදා ඒ දේශනාව තුළ තියෙනවා. එකවතාවක් උන්වහන්සේ තමන්ගේ නියපොත්ත අගට පස් ටිකක් අරගෙන අහනවා, "ඇවැත්නි, මගේ මේ නියපොත්ත මත තිබෙන පස්ද නැත්නම් මේ මහා පෘථුවියේ තිබෙන පස්ද වැඩි කියලා?" ඒ ශ්‍රාවකයන් වහන්සේලා පිළිතුරු දෙනවා, "ස්වාමීනි, නියපොත්ත උඩ තියෙන පස් ඉතාමත් අල්පයයි. පොළොවේ තියෙන පස් අප්‍රමාණයි, අසීමිතයි" කියලා. ඒක නිසා ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "මං අවබෝධ කරගත්ත දේ මේ පොළොවේ තියෙන පස් වගේ. හැබැයි මම දේශනා කරන්නේ මේ නියපොත්ත උඩ තියෙන පස් ටික තරම් බොහෝම පුංචි කොටසක්. මොකද මේ සසර ගමනින් නිදහස් වෙලා නිර්වාණ අවබෝධයට අවශ්‍ය ධර්ම කොටස් පමණයි මම දේශනා කරන්නේ." බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය පිළිබඳ නැත්නම් විශ්වය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දැනුම, අවබෝධය පෙන්වන්න තවත් සූත්‍ර දේශනා තියෙනවා. එයින් එක සූත්‍ර දේශනාවක් තමයි චූලනිකා කියන සූත්‍රය. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ ආනන්ද හාමුදුරන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට. ගෞතම බුදුරජාණන් වහන්සේ සික්ඛී කියන බුදුහාමුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ හැකියාවන් පිළිබඳ මෙහිදී අනාවරණය කරනවා. මේ අනාවරණය තමයි සික්ඛී බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙච්ච අබිභූ කියන මහරහතන් වහන්සේට උන්වහන්සේගේ කටහඬ, එහෙම නැත්නම් උන්වහන්සේගේ ශබ්ද තරංග යවන්නට පුළුවන් විශ්ව මට්ටම පිළිබඳ අභිභූ මහරහතන් වහන්සේට පුළුවන්කම තිබුණා සහස්ත්‍රී කියන විශ්ව මට්ටම දක්වා උන්වහන්සේගේ කටහඬ පතුරවන්න. ආනන්ද හාමුදුරන්ට ඇතිවන කුතුහලයේ මත බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, "ස්වාමීනි, අභිභූ හාමුදුරන්ට එච්චර පුළුවන් නම් ඔබ වහන්සේට කොච්චර දුරකට ඔබ වහන්සේගේ හඬ පතුරවන්න පුළුවන්ද?" කියලා. කීප වතාවක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට අඟවන්නට, එහෙම නැත්නම් ඒත් උගන්වන්නට උත්සාහ කළා. ශ්‍රාවකයා සහ බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාගේ හැකියාව සංසන්දනය කරන්නට මේකට උත්තරයක් දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, මේ ශ්‍රාවකයා සහ බුදුරජාණන් වහන්සේ කියන දෙදෙනාගේ හැකියාව කිසිසේත්ම සංසන්දනය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒත් නැවත නැවතත් බුදුහාමුදුරුවෝගෙන් ආනන්ද හාමුදුරුවෝ අහන නිසා බුදුරජාණන් වහන්සේ විශ්වයේ වර්ග කිරීමක් අනාවරණය කරනවා මේ සූත්‍රයේදී. ආනන්ද හාමුදුරන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, "ආනන්ද, ඔබ දහසක් සක්වලක් තිබෙන චූලනී ලෝක ධාතුව පිළිබඳ අහලා තියෙනවද?" කියලා.
මෙතනදී අපිට මතක් වෙනවා පළවෙනි ධර්ම දේශනාවේදී දසදහසක් සක්වල ගැන කිව්වා. මේ දහසක් සක්වල තියෙන චූලනීය ලෝක ධාතුව ගැන අහලා තියෙනවද කියලා තමයි මේ අහන්නේ. ආනන්ද හාමුදුරුවෝ එවිට ඉල්ලීමක් කරනවා ඒ සිංහනාදය අනාවරණය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ඒ චූලනිකා සූත්‍ර දේශනා කරන ලබන්නේ ආනන්ද හාමුදුරන්ගේ ඉල්ලීමට පිළිතුරක් විදියට. බුදුරජාණන් වහන්සේ මේදී භාවිතා කරන වචනය තමයි ලෝක ධාතුව කියලා කියන්නේ. විශ්වයේ කිසියම් ප්‍රමාණයකට උදාහරණයක් විදියට අපි සක්වල කියලා අදහස් කරනවානේ. බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුන් 3ක් පිළිබඳ මෙහිදී අනාවරණය කරනවා. උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් දකින පළවෙනි ලෝක ධාතුව තුල සූර්යයන් චන්ද්‍රයන් දහසක් තිබෙන බව උන්වහන්සේ පැහැදිලි කරනවා. වර්තමානයේ වෙන විට නවීන විද්‍යාව තුලත් සූර්යයන් මෙන්න තවත් ජීව ලෝකයන් තවත් චන්ද්‍රයන් පිළිබඳ යම් යම් මත ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් එවැනි ග්‍රහ වස්තුන් පිළිබඳ තවම නිවැරදි සොයා ගැනීමක් කරන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ. උන් විශ්වාස කරනවා එවැනි දේවල් තියෙනවා කියලා. මේ චන්ද්‍ර සූර්යයා ඇතුළු අනිකුත් ලෝක දහසක් පවන අඩංගු වෙන මේ විශ්ව කොටස නැවතත් දහසෙන් වැඩි කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ද්විසහස්ත්‍රී මාධ්‍යමික ලෝක ධාතු. ඒ කියන්නේ මුලින් කිව්ව විශ්ව ප්‍රමාණය දහසෙන් වැඩි කරාම ගණන් කරගන්න පුළුවන් විශ්ව ප්‍රමාණය හඳුන්වන නම තමයි ද්විසහස්ත්‍රී මාධ්‍යමික කියලා හඳුන්වන්නේ. එම විශ්ව ප්‍රමාණය නැවතත් දහසකින් වැඩි කළ විට ලැබෙන ලෝක ධාතු ස්වභාවය මට්ටම බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතු කියලා. ඊතරම් විශාල වූ විශ්වය බුද්ධ ඥාණයෙන් දැකගෙන ඒ දේශනා කරන ලද බව මේන් අපට හොඳින් පැහැදිලි. දැන් උන්වහන්සේගේ ලෝකය පිළිබඳ විශ්වය පිළිබඳ උන්වහන්සේගේ තිබිච්ච දැනුම කොපමණද කියලා මේකෙන් අපට පැහැදිලි වෙනවා. ඊටම පැහැදිලි වෙන කාරණය වන්නේ සමහර කරුණු දේශනා කළත් ඒවා පිළිගැනීමක් නොකරන තරම් පුදුම සහගත වන නිසා බුදුරජාණන් වහන්සේ ඒවා පිළිබඳ දේශනා කරන්නට අකමැති වෙච්ච බව. නිර්වාණ මාර්ගයට අදාළ නොවන නිසා ඒවා දේශනා නොකළ බව. ඒත් වෙනත් දේශනාන් වලට අදාළ වන පරිදි උන්වහන්සේ අනාවරණය කරලා පෙන්වලා දෙන්නට යෙදුණා. විශ්වයේ ඇති සුවිශාල බව නම් පැහැදිලිවම උන්වහන්සේ උත්සාහ කළේ මේ සූත්‍ර දේශනාවන්ගෙන් කෙටියෙන් පැහැදිලි කරන්න. නමුත් ඒව පැහැදිලි කිරීම උන්වහන්සේ බොහෝ විට කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි. නමුත් එක දැන් මේ දේශනාව සිද්ධ කළේත් ආනන්ද හඳුරන් ඉල්ලීම පිට. ඒක නිසා ඒවා මේ නිර්වාණ මාර්ගයට අවශ්‍ය වන්නේ නැහැ. නිර්මාණ මාර්ගයට අවශ්‍ය වෙන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බොහෝ විට අද සමාජයේ ගත්තත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොටස් ගැන පවා විවිධ සැකයන් ඉදිරිපත් කරනවා. නමුත් සමහර විට කියනවා අපි අභිධර්මයේ බුද්ධ දේශනාව නෙවෙයි කියලා. කියනවා අනවශ්‍ය ප්‍රශ්න නෙමෙයි. මේ අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන විවිධ තර්ක විතර්ක කළා මේවා නිර්වාණ මාර්ගයට අවශ්‍ය වෙන්නේ නැහැ. නිර්වාණ මාර්ගයට අවශ්‍ය වෙන දේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී බුදුරජාණන් වහන්සේගේ දේශනා සියල්ලක්ම සූත්‍ර විනය හැටියට බෙදලා වෙන් කළා. ඉතින් ඒ සූත්‍ර විනය ආශ්‍රය කරගෙන පසු අභිධර්මයේ සකස් වෙනවා. ඉතින් ඒකත් තාම වටින දර්ශනයක්. නමුත් නිර්වාණ මාර්ගයට අවශ්‍ය කොටස් ටික සූත්‍ර පිටකයේ තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕන මේ නිර්වාණ මාර්ගය වෙනුවෙන් අවශ්‍ය දේවල් සිද්ධ කරගන්න. විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවන් වලින් පැහැදිලි කරන්න නැවත මේ ලෝකය පිළිබඳ මේ ලෝකය කියන එක
කිසියම් චක්‍රාකාර ස්වභාවයක ගමන් කරන දෙයක් බව පැහැදිලි කරන්නට බුදුරජාණන් වහන්සේ උත්සාහ කළ තියෙන බව අපට පැහැදිලි වෙනවා. ඉතින් මේ කරුණු ටික මම හිතන්නේ මේ පින්නතුන්ට විශ්වය පිළිබඳ ලෝක ධාතුන් පිළිබඳ යම් කිසි අවබෝධයක් ඇති කර ගන්නට ප්‍රමාණවත් වුණා කියලා මම විශ්වාස කරනවා.